අයිබෝන් කියලා ජානක්සගේ YouTube channel එක පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන පාඩමට අදාළ විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මතක් කරනවා මේ පාඩමේදී මුළු පාඩමම ආවරණය වෙන විදිහට කෙටි ප්‍රශ්න වලින් තමයි සාකච්ඡා කරන්නේ. විභාගෙට එන්න පුළුවන් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න. හැබැයි සාකච්ඡා කරන්නේ කෙටි ප්‍රශ්න ක්‍රමයට. මුලින්ම ඒ වගේම තවත් දෙයක් මතක් කරනවා මේ වීඩියෝ එක තුලින් අපි අනිවාර්යෙන් ඔයාලට මේ වීඩියෝ එක බලලම පස්සේ ලකුණු 10ක්වත් අඩුම වශයෙන් මේ පාඩමට අදාළව ගන්න පුළුවන් විදිහට මම සාකච්ඡා කරනවා කෙටි ප්‍රශ්න වල උත්තර ලියන ක්‍රම සහ මේ පාඩම ආශ්‍රිත වෙන්න පුළුවන් ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි කතා කරමු. මීට කලිමුත් වීඩියෝ ටික ඔයගොල්ලෝ බලලා නැත්නම් channel එකට ගිහලා බලන්න පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි ආදී බොහෝ පාඩම් වල වීඩියෝ දාලා තියෙන්නේ. මේ පාඩම් ආශ්‍රිත ප්‍රශ්න අපි එහෙනම් කතා කරමු ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මේ පාඩමට අදාළ ප්‍රශ්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පැරණි වාරි කර්මාන්තයේ විශිෂ්ටතම අංගයක් ලෙස සැලකෙන බිසෝ කොටුව මගින් සිදු වූ ප්‍රධානතම කාර්යය අහන්නේ. ඒතර මේකේ අහන්නේ බිසෝ කොටුවෙන් කරන කාර්යය. අපි මෙහෙම කරමු. වැවක් වැවක් ඔයගොල්ලෝ දන්නවා දැන් වැවේ තියෙන අංග මොනවද කියලා. මම ඔයාලට පොඩක් මතක් කරලා දෙන්නම්. වැවේ තියෙන ප්‍රධාන අංග ගත්තොත් මෙන්න මේවා තමයි වැවේ ප්‍රධාන අංග. සොරවුව, බිසෝ කොටුව, වැව් බැම්ම, රළපනාව, පිටවාන ඔයවගේවා තමයි වැවේ ප්‍රධාන අංග. දැන් අපි ඒ වගේ කරන කාර්යයන් ටික කෙටියෙන් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් අපි ප්‍රශ්නෙට යමු. සොරවුවෙන් කරන කාර්යය තමයි ඇල මාර්ග වලට අවශ්‍ය කරන ජලය බෙදා හැරීම තමයි සොරවුවෙන් කරන්නේ. වැව් බැම්මෙන් කරන්නේ සාමාන්‍යයෙන් හිතා ගන්න වැව් බැම්ම කියලා කියන්නේ ගංගාවක් හරස් කරලා බඳිනවා බැම්මක් ඊට පස්සේ වැව් බැම්මෙන් කරන්නේ ජලය ගබඩා කර තබා ගැනීම. ඒතර මේ වතුර ටික බෙදා හරින්නේ සොරවුව මගින්. ඊළඟට බිසෝ කොටුව කියන්නේ මොකක්ද? බිසෝ කොටුව කියන්නේ සොරවුවට අවශ්‍ය ජලය. හිතන්න මෙහෙම කාමරයක් කියලා සරල විදිහට හිතන්න. කාමරයක එකක් වතුර පුරවන ලොකු කාමරයක් ලොකු ශාලාවක් හරි. ඒකෙන් යන්න එළියට තියෙන දොරක් කියලා හිතන්න. දැන් මේකේ වතුර ගොඩක් පුරවලා දොර ඇරියොත් එකපාරම වතුර කඩාගෙන යන්න හදනවනේ. වතුර ගොඩක් තිබ්බම දැන් කාමරයකට ශාලාවකට වඩා ලොකු වතුර ප්‍රමාණයක් තියෙනවා වැවක. අක්කර දහස් ගාණක් වතුර පුරවනවා. එතකොට ඒ දොරට නැත්තම් අර වතුර දැන් වැවේ සොරවුවෙන් වතුර ගොඩක් යන්න හදනකොට ලොකු හානියක් වෙනවා සොරවුවට. ඒ නිසා කරන වැඩේ තමයි සොරවුවට අවශ්‍ය කරන ජලය ඇතුලේ තියෙන ලිඳක් වගේ එකක් හතරස් ලිඳක් වගේ එකක්. සරල විදිහට හිතන්නකො ලිඳක් වගේ එකක් කියලා. ඒතර ඒකට වතුර ටික ඔක්කොම ගන්නවා. ඇතුලෙන් අරන් ඊට පස්සේ ඒ බිසෝ කොටුවේ තියෙන අර ලිඳ වගේ එකෙන් ඇතුලෙන් වතුර ටික එළියට වෙනවා සොරවුවට. ඊට පස්සේ සොරවුවෙන් ජලය මුදා හරිනවා. ඒතර මේක සොරවුව බිසෝ කොටුව සොරවුවට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා අර තෙරපුම තියෙන බිසෝ කොටුව ගාව. සොරවුව ගාව නැහැ. සොරවුව ගාවට එනකොට ඔක්කොම ගානට කන්ට්‍රෝල් කරලා තමයි එවන්නේ. ඒතර මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒතර බිසෝ කොටුවෙන් කරන කාර්යය තමයි මතක තියාගන්න සොරවුවට අවශ්‍ය කරන ජලය පීඩනයකින් තොරව ලබා දීම තමයි බිසෝ කොටුවෙන් කරන්නේ. එහෙනම් දැන් ප්‍රශ්නෙටත් උත්තරේ දැනගත්තා. හැබැයි තව දෙයක් මම ඔයගොල්ලෝ මතක් කරන්නම් රළපනාව. නැත්නම් සලපනාව කරන්නේ මොකද්ද? රළපනාව සලපනාව කියලා අපි විවිධ නම් වලින් හඳුන්වනවා. සලපනාවෙන් කරන කාර්යය තමයි මතක තියාගන්න සුළඟ නිසා ඇතිවෙන ජල තරංග නැත්තම් අර රළ ඇවිල්ලා වැව් බැම්ම කාදනය වෙනවා. ඉතින් මේ වැව් බැම්ම කාදනය වීම වැළැක්වීමට වැවේ ගල් ඇතුරුමක් තියෙනවා. ඔය ගල් ඇතුරුම තමයි අපි සලපනාව, රළපනාව, රළ පැන්නුම කියලා කියන්නේ. ඉතින් මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔන්න එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔයාලට තේරෙනවා. විසෝ කොටුවෙන් කරන්නේ බලන්න උත්තර 4 වැව් බැම්ම හරහා සොරවුවට ඇතිවන ජල පීඩනය අවම කිරීම. එහෙනම් පළවෙනි එක තමයි උත්තරේ. අනිත් ඒවා කියවන්න අවශ්‍ය නැහැ. ඒතර වැවේ රළ පහරින් වැව් බැම්ම සේදියාම වැළැක්වීම රළපනාවෙන් කරන කාර්යය. වැවේ එක් රැස් වෙන රොන් මඩ ඉවත් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා වැවක ගොඩ සොරවුව මඩ සොරවුව කියලා දෙකක් තියෙනවා. ඒකට මඩ සොරවුව කියලා එකක් තියෙනවා. අතිරික්ත ජලය පිට කරන්න තියෙනවා වැවේ පිටවාන් කියලා එකක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඇතුළු වාහන වලින් වතුර ගන්නවා පිට වාහන වලින් වැඩි වතුර පිට කළා දානවා. ඉතින් ඔන්නෝම තමයි වැවේ අංග ටික. ඉතින් ওই ටික පුළුවන් කියන්නේ අනිවාර්යෙන් විභාගෙට ලකුණු දෙකක් වගේ ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට වැවේ අංගයකින් අනිවාර්යෙන් අහනවා. හරි. එහෙනම් මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්න තියලා අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර රෝහල් හඳුන්වා ඇති නාමය කුමක්ද කියලා අහනවා. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර රෝහල් හඳුන්වා ඇති නාමය. රෝහල් හඳුන්වා ඇති නාමය තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවා වෙජ්ජශාලා කියලා තමයි අතීත කාලේ හඳුන්වන්නේ. ඒත් දැන් බලන්න මේ තියෙන දේවල් මොනවාද? දැන් සොත්තිශාලා සහ සිවිකා ශාලා කියන දෙකම හදන්නේ පණ්ඩුකාවේ රාජ්‍ය කාලේ. ඉතින් මේ පිළිබඳ එක එක මතවාද තියෙනවා. සමහර අය කියනවා සොත්තිශාලා කියන්නේ බ්‍රහ්මණයන් සඳහා හදපු ආගමික කටයුතු කරන්න හදපු ගොඩනැගිල්ලක් කියලා කියනවා. ඇතැම් අය සඳහන් කරනවා මේ දෙකම රෝහල් කියලා කියනවා. කොහොම හරි මේක හදන්නේ පණ්ඩුකාවේ රජතුමාගේ රාජ්‍ය කාලේ. සොත්තිශාලා සහ සිවිකා ශාලා.
පසවන්ති නාම ශාලා කියලා කියන්නේ දරුවන් ප්‍රස්තුත කිරීම සඳහා හදපු ශාලාවක්. ඒ කියන්නේ රෝහල් වර්ගයක්. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ වගේ කරුණු දැනගෙන ඉන්න. ඒතර MCQ වලින් ලකුණු 40න් 40ම ගන්න පුළුවන් මේ ටික හොඳට දන්නවනම්. මේවා රචනා ප්‍රශ්න වලත් මේ වගේ තැනින් තැන අහනවා. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ පැරණි වාර ශිල්පීන් භූමියේ හැඩතල අනුව භූමියේ හැඩතල අනුව සැතැක්ම 7ක් සැතපුම් 7ක් කියලා මේකේ යම් තැන්වල වචනවල පොඩි දෝෂ තියෙනවා. සැතපුම් 7ක් පමණ බැම්මක් ඉදි කර ඇත්තේ. මෙහෙමනම් ප්‍රශ්නයක් අහන්න මම මේක දාලාම තියෙන්නේ විභාගෙට කියන්නේ පාඩම පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමයි අහලා තියෙන්නේ. වැව් බැම්ම සැතපුම් 70ක් පමණ දිග වෙන්නේ යෝධ වැවි. හරි මෙහෙමනම් විභාගෙට අහන්නේ නැහැ. ඒත් මතකේ තියාගන්න යෝධ වැවි. ඊට පස්සේ බලාගන්න මේ හැම එකම වැව් බැම්ම වැඩක් නැහැ. මේ වැව් නිර්මාණය කරපු පාලකයෝ බලාගන්න. කාලා වැව හදනවා දාසයෙන් රැතුමා. මින්නේරි වැව මහසෙන් රැතුමා හදනවා. ඉතින් මහසෙන් රැතුමා මේ වැව නිර්මාණය කරගෙන පස්සේ මින්නේරි දෙවියෝ කියලා හඳුන්වනවා. පරාක්‍රම බහු රැතුමා හදන වැවක් තමයි පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේකෙන් අනිවාර්යෙන් මතක තියාගන්න මේ වැව් නිර්මාණය කළද පාලකයෝ අහනවා. එතකොට ගොඩක් වෙලාවට මේ වැව් තුනෙන් එකක් දෙකක් අනිවාර්යෙන් අහනවා. තවත් වැව් තියෙනවා අපි පළවෙනියෙන් කතා කරමු. අපි හතරවෙනි ප්‍රශ්නෙට එනනම් යන්. හතරවෙනි ප්‍රශ්න බලන්න. හතරන කාශ්‍යප රජතුමාගේ කාලයේදී උණ රෝගීන් වෙනුවෙන් නිර්මාණය කළ ලද රෝහල මූලාශ්‍ර සඳහන් වන්නේ කුමක්ද කියලා අහනවා. හතරන කාශ්‍යප රජතුමාගේ රාජ්‍ය කාලේ රෝහලක් ඉදි වෙනවා. විශේෂ උණ රෝගයක් පැතිරලා යනවා. ඉතින් ඒ සඳහා රෝහලක් නිර්මාණය කරනවා. ඉතින් ඒ සඳහා හදපු රෝහලේ නම තමයි උපසග්ග රෝගනාශක කියලා තමයි රෝහලක් නිර්මාණය කරන්නේ. දැන් මේකේ දන්නවා ඔයගොල්ලෝ සොත්ති ශාලා කියන එක මම මෙතනදී පැහැදිලි කරන්න යදුනා. පණ්ඩුකාභය රජතුමා හදන්නේ පදානගරයක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න හදපු ස්ථානයක් තමයි මේ පදානගරය කියලා කියන්නේ. පසවන්ති නාම ශාලා කියලා කියන්නේ උඩත් කතා කරා දරුවන් ප්‍රසූත කිරීම සඳහා තමයි මේ රෝහල හදන්නේ. හරි. එහෙනම් අපි පස්වෙනි ප්‍රශ්නට යන්. හතරේ අපි උත්තරේ කතා කරා. හතරට උත්තර එක මෙහෙම අංක පාඩම් කරන්න එපා කරුණු පාඩම් කරගන්න. මේ වීඩියෝ එක බලනකොට ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා මේ පාඩම සම්බන්ධයෙන්. පස්වෙනි ප්‍රශ්නේ බලමු අපි. අචල ජල විද්‍යා මූලධර්ම යොදාගෙන නිර්මාණය කර ඇත්තේ පහත කුමන නිර්මාණය කියලා අහනවා. සාමාන්‍යයෙන් අචල ජල විද්‍යා මූලධර්ම කියන සරල විදිහට මෙහෙම මතක තියාගන්න. ඔයා කෝප් එකට දාගෙන නැත්නම් අපි දුමු ඔයා වීදුරුවකට දාගෙන බීම් එකක් බොනවා. හරිද? බීම එකක් බොනවා. එතකොට ওই බීම වීදුරු අපි හිතමුකෝ ලීටර් 50ක් වගේ දෙනවා කියලා. හරි. මම මේ උදාහරණයක් මේ කියන්නේ. එතකොට ඕකේ ඔයා දැන් මේකේ බීම පිරීලා තියෙනවා. මේකේ යම් උපරිම සීමාවකුත් තියෙනවා කියන්නකෝ. මිලිලීටර් 50ක් කියලා අපි හිතමුකෝ. එතකොට මිලිලීටර් 50ට වඩා ඔයා දැන් බොන්න අඩු වෙනවනේ. එතකොට මේ ප්‍රමාණය හැම වෙලේම 50 තියාගන්න ඕන කියලා හිතන්නකෝ. බොන්න තව පිරෙන්න ඕන කියලා ඔයා දැන් බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයා කරනවා මෙහෙම එකක්. උඩක වගේ තියෙනවා තව බීම ලොකු බෝතලයක්. ඊට පස්සේ ඒකට බටයක් වගේ එකක් දාලා ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඒ උඩ තියෙන බටේ දාලා තියෙන එක කවුරුත් පාලනය කරන්නේ නැහැ. ඒක ඔටෝ එන්න හදනවා. එතකොට අර පහලකේ අර යම් ප්‍රමාණයක් තියෙනවනේ. අපි කියවන 50යි කියලා. ඒ 50 අඩු වෙන්න උඩින් ඔටෝ එන්න හදනවා. අන්න ඔය වගේ ක්‍රමයක් තමයි මතක තියාගන්න අචල ජල විද්‍යා මූලධර්ම කියලා කියන්නේ. පීඩනයත් එක්ක සිදුවෙන දෙයක්. ඉතින් මම මේක පහදලි කරලා ඇති අර පාඩමේදී මම මෙතෙන්දී වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. අචල ජල විද්‍යා මූලධර්ම යොදාගෙන නිර්මාණය කර ඇති නිර්මාණය තමයි අපි දන්නවා දැදිගම ඇත්පහන. දැදිගම ඇත්පහන හමු වෙන්නේ දැදිගම සූතිකර ස්තූපෙන් කොටහේර ඔයාලට මතක ඇති. පරාක්‍රම බහු රජතුමා උපන් ස්ථානයේ තමයි මේ පහන හමු වෙන්නේ. හරි. උඩරංචාමඩම නිවසෙන් නම් ගොඩක් දේවල් හමු වෙනවා. උඩරංචාමඩම නිවසෙන් වලට මතක ඇති පූර්ව ඉතිහාසුගේ සම්බන්ධයෙන් සාධක ගොඩක් හමු වෙනවා. ලෝහ කූරු හමු වෙනවා. විවිධ දේවල් හමු වෙනවා. රුවන්වැලි සෑය ගැනත් මතක් කරොත් මතක තියාගන්න රුවන්වැලි සෑය අර අතීත කාලේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ගොඩක් සාධක හමු වෙනවා. පොළවේ යට රියන් 7ක් හාරනවා. ඊට පස්සේ ඒ මත තමයි රුවන්වැලි සෑය ඉදි කරලා තියෙන්නේ. ඊට පස්සෙත් රුවන්වැලි සෑය ඉදි කරලා අකුණු වදින්න නැති විදිහට අකුණු සන්නායක පද්ධතියක් හදලා තිබ්බා. ඔයාලට මතකද බලන්න? ඒ අකුණු සන්නායක පද්ධතියට අපි කිව්වා වජ්‍ර චුම්බට කියලා කිව්වා. ඊට පස්සේ මෙතන තියෙනවා සීගිරි ජලමල්. ඉතින් අතීතේ ජලය අපත යන ඒවා යොදාගෙන සීගිරි ජලමල් නිර්මාණය කළා තියෙනවා. හරි. අපි එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ කතා කරමු. 6 වෙනි ප්‍රශ්නේ A හා B තීරු නිවැරදි ගලපුව විට උත්තරේ තමයි අහන්නේ. ඉතින් මේකේ මම ඔයාලට ක්‍රමයක් කියලා දෙනවා මීට කලින් වීඩියෝ වල බලලා තියෙනවා නම් බලන්න මතකද කියලා නැත්නම් ඔන්න මතක් කරගන්න. මම කියලා තියෙනවා මේ වගේ A සහ B කියලා මෙහෙම ප්‍රශ්න රටාවක් ආවොත් මේ රටාවට ප්‍රශ්න එනවා. මෙහෙම ආවොත් කරන්න ඕන වැඩේ තමයි ඉස්සෙල්ලා මේ පැත්තෙන් මේ පැත්තේ තියෙන ගානට ඉලක්කම් ලියා ගන්න. O level වලට නම් සාමාන්‍යයෙන් 4යි අහන්නේ. A level වලට තමයි 5ක් අහන්නේ. ඉතින් මෙතන 5ක් දාලා මම තියෙන වැඩි කරුණක් ඔයගොල්ලෝ උගන්වන්න. ඒ කියන්නේ පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. ඒ හින්දා මෙතන 1 2 3 4 5 කියලා දාන්න. ඇයි 5ක් දාන්නේ? මෙතන 5ක් තියෙන නිසා.
ඊට පස්සේ දන්නේව හරියට යා කරන්න. මෙතන කනා නම් යා කරන්න හදන්න එපා. ඔයා හිතන්න මෙහෙම දේවානම් පිරිස රැත්තුමා. මේ පැත්තෙන් උත්තරය අපිට ගන්න පුළුවන් 30 වැව කියලා. ඔන්න මම දැන් යා කරනවා එක 30 වැවට යා කරා. ඔන්න එකට යටින් B කියලා දැම්මා. B උත්තර බලන්න. B උත්තර දෙකයි තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ 1 හරි 3 හරි වෙන්න ඕනේ. 16 මම දැන් තව උදාහරණයක් ගන්නවා. 16 රැත්තුමා. 16 රැත්තුමාගේ කලාව වෙනම් C කියලා ගන්නවා. එහෙනම් එකට B අවසාන එකට C. එහෙනම් උත්තර දෙකක්ම තියෙනවා. තව එකක් මට දැනගන්න වෙනවා. ඉලනාග රැත්තුමා තියෙනවා. ඉලනාග රැත්තුමා 30 වැව හදනවා. එහෙනම් A CA CA එනවා මේ දෙකටම එනවා. ඒ කියන්නේ තව එකක් ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න විභාගෙට ගියාම නම් මෙච්චර සමහරවිට එක කරුණක් දැනගත්තත් උත්තරේ ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් නිවැරදි උත්තරේ කොහොමද කියලා. මම මුලින් ඉඳන් මෙන්නම්. දේවානම් පිරිස රැත්තුමා 30 වැව හදනවා. මහසෙන් රැත්තුමා කනදරා වැව හදනවා. පළවෙනි උපතිස්ස රැත්තුමා තෝපා වැව හදනවා. එහෙනම් උත්තරේ 3. මෙතන පැහැදිලි වෙන්න ඇති කියලා බෑ විභාගෙට 4යි අහන්නේ. සමහරවිට මේ ක්‍රමයට එකක් දැනගත්තත් උත්තරේ ගන්න පුළුවන්. ඔයා දන්නේ සමහරවිට අපි හිතමුකෝ 3 කියලා. 3ට D එනවා කියලා හිතන්නකෝ. 3ට D එන උත්තර. මේ බලන්න. 3ට D එන උත්තර මෙතන දෙකයි තියෙන්නේ. ඒ වගේ දන්න උත්තරෙන් ටක් ගාලා ගන්න පුළුවන් මේ ක්‍රමය. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට 7 වෙනි ප්‍රශ්නේ බලන්න. බලන්න. උස් බැම්මක් සහිත වැව්වල සොරව් එකට වඩා වැඩි ප්‍රමාණයක් සවිකර තිබුණි. සාමාන්‍ය සමහර වැව්වල සොරව් එකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. එහෙම සවිකර තියන්න අරමුණ තමයි කුමක්ද කියලා අහන්නේ. බලන්න උත්තර වල බලමු පළවෙනි එක. විශාල ජල ප්‍රමාණයක් ඇලමාරුවකට මුදා හැරීම, වැවේ තැන්පත් වූ රොන් මඩ සියල්ල ඉවත් කිරීම. රොන් මඩ ඉවත් කරන්න මතක ඇති ඔයගොල්ලෝ මම මුලිමුත් කියලා දුන්නා. මඩ සොරව්ව කියලා එකක් තියෙන්නේ. ඊළඟට ජලය මුදා හැරීමේදී අවම පීඩනයක් යටතේ ජලය පිටතට ගෙන යාම. නිවැරදි උත්තරයට අපිට ගන්න පුළුවන් ජලය මුදා හැරීමේදී අවම පීඩනයක් යටතේ ජලය පිටතට ගෙන යාමට තමයි වැඩි ප්‍රමාණයක් මෙහෙම සොරව් සවි කරලා තියන්නේ. හරි එහෙනම් 7ට උත්තරය අපිට 3 කියලා ගන්න පුළුවන්. බලමු 8 වෙනි ප්‍රශ්නය. කාලිංග හා පාණ්‍ය රාජ්‍යයන් අතර දේශපාලන බලය ස්ථාවර කර ගැනීම සඳහා පැවැත් වූ සම්බන්ධයක් වූයේ කුමක්ද කියලා තමයි අහන්නේ. කාලිංග හා පාණ්‍ය රාජ්‍යයන් අතර දේශපාලන බලය ස්ථාවර කර ගැනීම සඳහා පැවැත් වූ සම්බන්ධයක් තමයි අහන්නේ. බලන්න පළවෙනි එක තියෙනවා පළවෙනි විජයබාහු රජු හා කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කර ගැනීම. දැන් කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගන්නේ විජයබාහු රජතුමා. එහෙනම් අපි අනිත් දේවල් කතා කරන්න ඕනිත් නෑ. මේකට උත්තරේ පළවෙනි එක. හැබැයි මේකේ තව එකක් එන්න පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනි ගජබහු රත්තුමා පත්තිනි දේවාලයක් විවෘත කරනවා. ඒක ලංකාවට පත්තිනි සලම ගේන්නේ ගජබහු රාජ්‍ය කාලේ කියන එකත් මතක තියාගන්න. මේ විභාගයට ගොඩක් වෙලාට අහනවා. හරි. 9 වෙනි ප්‍රශ්නෙට යන්. ශ්‍රී ලංකාවේ විදේශී වෙළඳාමට බලපෑ හේතුවක් නොවන්නේ කුමක්ද කියලා. ලංකාවේ විදේශීය වෙළඳාමට බලපෑ හේතුව නොවන එක අහන්නේ. ඒතකොට දැන් මේ වගේ ප්‍රශ්නකදී ඔයගොල්ලෝ කරන්න වනේවට හරියක් දාගෙන යන්න. නැත්තම් උත්තරේ ගන්න ගමන් පැටලෙනවා. මේක අහන්නේ නොවන එකනේ අහන්නේ. බලමු. අපි පළවෙනි ප්‍රශ්නේ බලන්න. ලංකාවේ පිහිටීමේ වැදගත්කම. විදේශී වෙළඳාමට බලපානවනේ. මේක අහන්නේ නොවන එකනේ අහන්නේ. ලංකාවේ විදේශී වෙළඳාමට මේ ලංකාවේ පිහිටීම ගොඩක් වැදගත් කරනවා. මොකද පෙර අපරදිග මුහුදු මාවතේ කේන්ද්‍රස්ථානයක තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. ඒක හරි. වෙළඳ වරායන් පැවතීම ලංකාවේ මාතොට වරාය, ගෝකන්න, දේවනගර ආදී පැරණි ගොඩවාය ආදී පැරණි වැව් ගොඩ මේ වරායන් ගණනාවක් තියෙනවා. එහෙනම් මේකත් හරි. 3. වෙළඳ සංවිධාන පැවතීම. වෙළඳ සංවිධාන පැවතීමත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද වෙළඳ කණ්ඩායම ලංකාවේ ඉන්න ඕනේ. එතකොට ඒකත් විදේශ වෙළඳාමට බලපෑ හේතුවක් 3ත් හරි. බලන්න 4 වෙනට වෙළඳ නීති රීති පැවතීම. වෙළඳ නීති රීති පැවතුණා කියලා ඒක විදේශ වෙළඳාමට තරම් බලපාන්නේ නැහැ. ඒ නිසා ඔන්න 9ට ගන්න පුළුවන් 4 කියලා උත්තරේ. මේ ඔක්කින් ගොඩක් සමහර ප්‍රශ්න දාලා තියෙන විභාගයට අහන නිසාම නෙවෙයි පාඩම් පිළිබඳ පොඩි අවබෝධයක් ලබා දීමට. ඉතින් 10 වෙනි ප්‍රශ්නෙත් ඒ වගේම එකක්. ලෝහ කර්මාන්තයේ දියුණුව පෙන්වන මුතුගල්ල සෙල්ලිපියේ සඳහන් වෙන පුජ්‍යලයා කවුරුන්ද කියලා අහන්නේ. මුතුගල්ල ශිලාලේඛනයේ සඳහන් වෙන පුජ්‍යලයා තමයි මතක තියාගන්න. මජ්ජිම කියලා පුජ්‍යලයක් පිළිබඳ තමයි තොරතුරු සඳහන් වන්නේ. මේවා දාලා තියෙන අර පාඩම මතක් වීම සඳහා ඒ නිසා ඔන්න මතක තියාගන්න. ලෝහ කර්මාන්තයේ දියුණුව පෙන්වන මුතුගල්ල ශිලාලේඛනයේ මජ්ජිම කියලා පුජ්‍යලයක් පිළිබඳ තමයි සඳහන් වන්නේ. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ බලන්න. සාහිත්‍ය රසස්වාදී සඳහා රචනා කළද කෘතියක් නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. සාහිත්‍යයේ රසස්වාදය, රූපවංශය, දීපවංශය, මහාවංශය, බාලාවබෝධය. මේකේ දැන් දීපවංශය ගත්තොත් ලංකාවේ පැරණිතම වංශ කතාව. ඊට පස්සේ දෙවෙනියට මහාවංශය. ඉතින් මේව ගත්තොත් එහෙම වංශ කතාව. මේ තූපවංශය කියලා කියන්නේ මතක තියාගන්න මේක මේ රුවන්වැලිසෑය ඉතිහාසය පිළිබඳව රචනා කරපු මූලාශ්‍රයක්. ඒ නිසා මේ 11ට අපිට උත්තරේ ගන්න පුළුවන් එක කියලාද මේ වගේ ප්‍රශ්න අහනවා අඩුයි පාඩම් පිළිබඳ අවබෝධයක් දෙන්න මේක දීලා තියෙන්නේ. වැදගත්ම දේවල් අපි ටිකක් වැඩියෙන් කතා කරමු. 12 වෙනි ප්‍රශ්නෙට යමු.
මේ බලන්න දැන් මේකෙත් ඉතින් ආයේ කියවන දෙයක් නෑ මේකේ තියෙන්නේ අපිට යා කරගන්න තියෙන්නේ. ඉතින් මේ පැත්තේ මේ වගේ එකක් ආවම පස්සේ 1 2 3 4 කියලා ලියන්න මෙතන හතරක් තියෙන නිසා ඔන්න දැන් ලෝහ කර්මාන්තය පිළිබඳව තොරතුරු තියෙන්නේ මේකේ 1ද 2ද 3 කියන්නේ Aද Bද Cද Dද කියලා යා කරගන්න තියෙන්නේ. බලමු මේකේ උත්තරේ කොහොමද කියලා. බලමු ලෝහ කර්මාන්තය. ලෝහ කර්මාන්තය පිළිබඳව සඳහන් වෙනවා කබර. මට මතකයි කබර කියන වචනේ සම්බන්ධයෙන් ලෝහ කර්මාන්තය ඔන්න එහෙනම් D වෙනවා. හරිද? බලන්න එකට D මම බලන්න දැන් මම දන්නේ එකට D කියලා උපකල්පනය කරමු. දැන් බලන්න මෙතන එකට D කියන උත්තර කීයක් තියෙනවද? එකට A මේකට B මේකට A මෙතන D. ඔන්න එකක් දැනගත්තොත් උත්තරේ ආව. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ 4 වෙන්න ඕනේ. ඒතර රන් කර්මාන්තය පිළිබඳව මේකට ගැලපෙන අපි කතා කරමු. තුලාදර කියලා එනවා. මැටි බාහන්න කර්මාන්තය පිළිබඳව B කියලා එනවා කුම්භකාර. කපු කර්මාන්තය පිළිබඳව තත්තු ආය කියලා එනවා. ඒකට උත්තරේ 4. නතර පැහැදිලි වෙන්නේ නැති කියලා 13 වෙනි ප්‍රශ්නේ බලන්න. අටුවා ග්‍රන්ථවල සඳහන් බ්‍රාහ්මණයන් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය මාතෘ නිවාස හැඳින්වීමට භාවිත කළ වචනය කුමක්ද කියලා අහන්නේ. මාතෘ නිවාස හැටියට පවත්වාගෙන යනවා මේකේ නිවැරදි උත්තරය හැටියට අපිට ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා සොත්තිය ශාලා. පසවන්ති නාම ශාලා කියලා කියන්නේත් මතක තියාගන්න දරුවන් පිසුදු කිරීම සඳහා හදපු එකක්. හැබැයි මේකේ සඳහන් වෙන්නේ බ්‍රාහ්මණයන් සිය ආගමික කටයුතු සඳහා පවත්වාගෙන ගිය කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා උත්තරේ එන්න ඕනේ 4. 13ට උත්තරේ 4. 14 ප්‍රශ්නේ බලමු. කිතබල් මස්ලික් වල් මමාලික් අරාබි භූගෝල විද්‍යා ග්‍රන්ථයේදී ශ්‍රී ලංකාව හැඳින්වුවේ කුමක්ද කියලා අහනවා. එතකොට මේ මූලාශ්‍රයේ ලංකාව හඳුන්වලා තියෙන්නේ කුමක්ද කියන නම තමයි අහන්නේ. දැන් බලන්න සෙරන්ඩිප් කියලා තමයි උත්තරේ තියෙන්නේ. මේ තියෙනවා දෙකට සෙරන්ඩිප්. සෙයිලාන් කියලා කියන්නේ පෘතුගීසින් හඳුන්වන නම. එතකොට සෙරන්ඩිප් කියලා තමයි හඳුන්වන්නේ මේ මූලාශ්‍රයේදී. හරි. 15 වෙනි ප්‍රශ්නේ බලන්න. හේන් වගා කිරීම වෙනුවෙන් රජවරු අය කළ බදු පසුව අහෝසි කරන ලද රජතුමා වන්නේ කවුරුන්ද කියලා අහනවා. හේන් වලින් කැති අඩ කෙටු කණබ කියලා බදු වර්ග දෙකක් අහෝසි කරනවා. මේක අය කරපු රජතුමා කවුද කියලා තමයි මෙතනින් අහන්නේ. මෙතනින් අහන්නේ sorry. මෙතනින් අහන්නේ අහෝසි කරන ලද පාලකයා. අය කරපු පාලකයා තමයි මේ ඉන්නේ. පළවෙනි පරාක්‍රම භාව රජතුමා. එතකොට ඒවා අහෝසි කරන්නේ නිස්සංක මල්ල රජතුමා. එතන අහන්නේ අහෝසි කරපු එක්කෙනානේ. දැන් මේ වගේ ප්‍රශ්නයක දැක්කේ ගමන්ම ගන්න එපා. දැක්කනේ. දැන් මම ඒ පෙන්නුවෙත් ඔයගොල්ලන්ට ඒ වගේ එකක් මට සිද්ධ වුණේ. දැන් එකපාරම දැක්කේ ගමන්ම උත්තරේ ගන්න එපා. මේ වගේ ප්‍රශ්නයකදී අර අවශ්‍ය වචනට යටින් ඉරක් ගන්න. මේකේ තියෙන අහෝසි කරපු පාලකයා. හරිද? ඒතර අහෝසි කරන ලද පාලකයා තමයි 15ට උත්තරේ එන්න ඕනි 4 කියලා නිශ්ශංක මල්ල. හරි. 16 වෙනි ප්‍රශ්නේ බලන්න. ඉතා පැරණි කාලයක සිට වලන් සෑදීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි හමුව ඇත්තේ. වලන් සෑදූ බවට සාධක හමු වෙන්නේ කොහෙන්ද කියලා තමයි අහන්නේ. පොතාන පැරණි නිවාස, එල්ලාවල පැරණි නිවස, වැලිපට්ටන්විල පැරණි නිවාසය, උඩරංචාවඩම පැරණි නිවාසය. ඒතර මේකේ නිවැරදි උත්තරය කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා උඩරංචාවඩම පැරණි නිවස. ඔයාලට මතක ඇති පූර්ව ඉතිහාසයේදී නිවාස පිළිබඳ සාධක අපිට හමු වෙන්නේ උඩරංචාවඩම නිවසෙන්. ඒ නිවසේ සාධක අපි කියනවනම් බිත්ති ලම්බාකාර ඉදි කරලා තිබ්බා. බිත්ති ගිලා නොබසෙන ලෙස ඉදි කරලා තිබ්බා. ඔයාලට මම හිතන්නේ මතක ඇති. හරි. එහෙනම් උත්තරේ 4. 17 වෙනි ප්‍රශ්නේ බලන්න. මේකත් ඔයාලට හොඳයි මේ කරුණු පාඩම් කරගන්න. මේක ඉතින් ගලපලා යා කරන්න තියෙන. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1 2 3 4 කියලා ලියා ගන්න. 4ක් තියෙන නිසා ඊට පස්සේ යා කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා කබර කියලා. බලමු උත්තරේ කොහොමද කියලා. මේකේ අපිට මේ විදිහට ගන්න පුළුවන් උත්තර ටික. කබර වලට ගන්න පුළුවන්. මෙතන උත්තරේ තියෙන යකඩ කම්මල් කරුවන්. ඊළඟට මණිකර කියලා කියන්නේ මණික් කර්මාන්තයේ නියුතු අය. තුලාදර කියලා කියනවා රන් කරුවන්. දටික කියලා කියනවා දටික සුමන කියලා එහෙම මතක ඇති ඕගොල්ලන්ට. දටික කියලා කියනවා ඇද්දත් කැටයම් කරන්නන්. එතකොට CAED කියලා එන්න උත්තරේ 4. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඔය විදිහට කරුණු පාඩම් කරන්න. 18 වෙනි ප්‍රශ්නේ බලමු. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන තෙක් ධර්මයේ කොටස් මතක තබාගත් භික්ෂුන් වහන්සේ හඳුන්වලා ඇත්තේ කුමන නමකින්ද කියලා තමයි අහන්නේ. ඉතින් අතීත කාලේ ත්‍රිපිටකයේ කටපාඩම් කරන ගිය භික්ෂුන් වහන්සේලා හඳුන්වන නම තමයි බාණකවරු කියලා තමයි හඳුන්වන්නේ. මතක තියාගන්න බාණකවරු කියලා තමයි කියන්නේ. හරි නේද? එහෙනම් උත්තරේ මේකට 1 18ට 1. අනිත් ඒවා අපි ඉස්සරහට මේකෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකෙදි කතා කරමු. සාමණේරවරු කියලා කියන්නේ උපසම්පදා වෙනකම් භික්ෂුන් වහන්සේලා හඳුන්වපු නම. ඉතින් ඒවා මම ඉස්සරහට කතා කරන්නම්. එතකොට ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්නේ වලගම්බා රජතුමාගේ රාජ්‍ය කාලේ. ඒ වෙනකම් කටපාඩම් කරන ගියා. ඒ කොටස් පාඩම් කරන ගිය භික්ෂුන් වහන්සේලා දීඝ බාණක, මජ්ක්‍ධිම බාණක කියලා හඳුන්වලා තියෙනවා. එතකොට පාඩම් කරන ගිය භික්ෂුන් වහන්සේලා හඳුන්වපු නමක් තමයි බාණකවරු කියලා කියන්නේ. එහෙනම් 18ට උත්තරේ 1.
19 වෙනි ප්‍රශ්නේ බලන්න. ඇතුන් හැසිරවීමේ ශිල්පයේ උගන්වන ලැබූ ගුරුවරුන් හඳුන්වන ලැබූ නම කුමක්ද කියලා අහන්නේ. දැන් මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අහනවා. ඇතුන් හැසිරවීම පිළිබඳ ඉස්සර කාලේ දැන් මේ විෂයම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ගුරුවරු ඉඳලා තියෙනවා. එතකොට ඇතුන් පිළිබඳ දැන් අපි බලමු පොඩ්ඩක් මේකෙන්. අසාචාරී කියලා කිව්වේ කාටද? දැන් මේක රචනා ප්‍රශ්න වලටත් අහනවා. මම එකයි කිව්වේ මුළු පාඩමම කෙටි ප්‍රශ්න විදිහට තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ. අසාචාරී කියලා කිව්වේ අශ්වයන් පිළිබඳ උගන්වපු ගුරුවරු. ගජාචාරී කියලා අපි එකක් කතා කරලා නැහැ. දනුආචාරී කියලා කිව්වේ දුනු පිළිබඳ උගන්වපු ගුරුවරු. හතිආචාරී කියලා කිව්වේ ඇතුන් හැසිරවීම පිළිබඳ උගන්වපු ගුරුවරු. එතකොට අසාචාරී කියලා කිව්වේ අශ්වය පිළිබඳ උගන්වපු ගුරුවරු. දනුආචාරී කියලා කිව්වේ දුනු පිළිබඳ උගන්වපු ගුරුවරු. හතිආචාරී කියලා කිව්වේ ඇතුන් පිළිබඳ උගන්වපු ගුරුවරු. එහෙනම් මේ තුන හොඳට මතක තියාගන්න. එහෙනම් උත්තරේ 4 19ට උත්තරේ 4 20 වෙනි ප්‍රශ්නෙට යන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සෙල්ලිපියක සභායෙන්නා මැනින්ගමු උදෙහි ඉසා නිකවැලි සෙනු ඉසා ලෙස සඳහන්ව ඇත. මෙහි සභාව ලෙස හඳුන්වා ඇත්තේ. දැන් සභාව කියන්නේ ප්‍රාදේශ සභාවෙම නෙවෙයි. ඒතර මේ සෙල්ලිපියේ සභාවෙන් ආ කියලා හඳුන්වලා තියෙන්නේ සභාව කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. ඉතින් ඒ කාලේ අධිකරණේ හඳුන්වපු නම තමයි සභාව කියලා උතනින් දාලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 2 විස්තර උත්තරي 2 හරිද? ඉතින් අතීත කාලේ හැබැයි අධිකරණය තිබ්බේ මතක තියාගන්න රාජ්‍ය සභාවෙම තමයි ඒ අධිකරණයත් අතීත කාලේ තිබ්බේ. දැන් වර්තමානයේ ඕම වෙන වෙනම තියෙන්නේ. හරි. 21 වෙනි ප්‍රශ්නේ බලන්න. වල්ලුපුරන් රන්පතට අනුව දිවෙහි පියංගුක තිස්ස විහාරය කරු ඇමතිවරයා අහන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා වල්ලුපුරන් රන්පත කරන්නේ වසබරත්තුමාගේ රාජ්‍ය කාලේ. ඒ අවධියේදී යාපනයේ ප්‍රදේශය පාලනය කරලා තියෙනවා ඇමතිවරේ. එයා තමයි අහන්නේ මෙතන. ඉසිගිරි කියන ඇමතිවරයා තමයි පාලනය කරන්න දෙන්නේ. ඔහු පියංගුක තිස්ස කියලා විහාරයක් ඉදි කරලා තියෙනවා. හරි. ඉතින් අපිට පැහැදිලි වෙනවා වසබරත්තුමාගේ රාජ්‍ය කාලේ ලංකාවම පාලනය කරලා තියෙනවා. එක එක ප්‍රදේශ වලට පාලකයෝ පත් කරලා ඇමතිවරු පත් කරලා පාලනය කරලා තියෙනවා කියලා. අනිත් ඒවා නම් මෙතන බුදල්නා කියන වචනයත්. ඉතින් බුදල්නා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විජේබාහු රජතුමාට කුඩා කාලේ ආරක්ෂාව සපයපු බුද්ධ රාජහේවත් බුදල්නා සින්නා රුබ්බීම බුදල්නා. හරි. ඒ වගේ නමුත් පාඩම් කරන්න කොහොම හරි කවන්න පාඩමට කොතනින් හරි අපිට උදව්වක් වෙනවා නම් ඒක ගොඩක් මම හිතන්නේ වැදගත් වෙනවා. අපි 22 වෙනි ප්‍රශ්නේ බලමු. උපතිස්ස රාජ සමයේ පසවන්ති නාමශාලා නමින් ඉදිකළ ගොඩනැගිල්ල යොදාගත්තු. උපතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලේ පසවන්ති නාමශාලා කියලා. පසවන්ති කියනකොට ප්‍රසව කියන එක එන්නේ. එතකොට ප්‍රසව කියන එක ඔයගොල්ලෝ දන්නවා දරුවන් ප්‍රසූත කිරීම කියන එක. එහෙනම් උත්තර 4ක් තියෙනවා. දරුණු උණ රෝගීන් සඳහා වලට මතක ඇති කාශ්‍යප රජතුමා හදපු උපසග්ග රෝගනාශ කියලා තමයි රෝහලක් ඉදි කරේ. එතකොට ඒක වෙන්න බෑ. අංග විකල රෝගීන් සඳහා ඒක වෙන්නත් බෑ. එතකොට බලන්න 22ට උත්තරේ තියෙනවා 3ට ගැබිනි මව්වරුන් සඳහා කියලා. එහෙනම් මේකට උත්තරේ ගැබිනි මව්වරුන් සඳහා. හරි නේද? එතකොට උපතිස්ස රජතුමා තමයි පසවන්ති නාමශාලා කියලා රෝහලක් ඉදි කරන්නේ. ආය අහන්න පුළුවන් මහා වංශයේ සඳහන් රෝහල් 18ක් ඉදි කළාද පාලකයා වන්නේ. මහා වංශයේ රෝහල් 18ක් ඉදි කරා කියලා සඳහන් වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලේ. සෑම ගමකටම වෛද්‍යවරයා බැගින්පත් කරන්න යෙදුනේ මතක තියාගන්න බුද්ධදාස රජතුමාගේ රාජ්‍ය කාලය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න. 23 වෙනි ප්‍රශ්නේ බලන්න. කේරළයේ පාලකයන්ගෙන් පත්නි සලම ලැබීම සිදු වූයේ කුමන රාජ්‍ය කාලයද කියලා අහනවා. ලංකාවට පත්නි සලම ලැබෙන්නේ ගජබාහු රජතුමාගේ රාජ්‍ය කාලේ. එයාගේ තාත්තා තමයි වංකනාසික තිස්ස. එයාගේ රාජ්‍ය කාලේ ලංකාවෙන් 12000ක් අරන් යනවා. ඊට පස්සේ ඒක රිටර්න් එක හැටියට තමයි ගජබාහු රජතුමා 24000ක් ලංකාවට ගේන්නේ. ඉතින් මේ රජවරු 4 දෙනාම පොඩ්ඩක් වැදගත් වෙයි. විජේබාහු රජතුමා ඔයගොල්ලෝ දන්නවා චෝලයෝ ලංකාවෙන් නිරපුපු පාලකයා. වසබ කියලා කියන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා සහ ලංකාවේ මහා ප්‍රමාණයේ වැව් ඉදි කරන්න ආරම්භ කරන පාලකයා. හරි. ඔය වගේ කරුණු මතක තියාගන්න. හරි. 24 වෙනි ප්‍රශ්නෙට අපි යන්. අතීතයේ අලුතින් ගිනි තබා සකස් කරන ලද හේන හඳුන්වන ලද නම. අලුතින් ගිනි තබා සකස් කරගත්ත හේනක් හඳුන්වන්න භාවිතා කරා නමක්. ඔයාලට මතක ඇති නවදලි හේනක් කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. නවදලි හේන. පිටිබිම් කියලා කියන්නේ සෙල්ලිපි වල හඳුන්වන නම. බුත්සරණ සහ ඊළඟට උම්මග්ග ජාතකයේ සෙහෙන් සේන් කියලා තමයි භාවිතා කරන්නේ. හරි. අපි ඊළඟ කරුණට යන්. 325 මේක දැන් 25 වෙනි ප්‍රශ්නේ. හේන් වගා කිරීම වෙනුවෙන් අය කළ බදු වර්ග දෙකක් මොනවද කියලා අහනවා. දැන් බලන්න මම ඉස්සෙල්ලත් මේක මතක් කරා. හේන් වලින් අය කරපු එකක් තමයි කැටි ඇඩ සහ කෙටු කණබ කියලා කියන්නේ. දැන් මේකේ දැන් බලන්න මේ දකපති කියලා තියෙනවා. මේ බදු වර්ග තුනත් අහනවා ගොඩක් වෙලාවට. ටක් මම පැහැදිලි කරලා දෙන්නම්. දකපති කියලා කියන්නේ රජයේ වැව්වල ජලය ලබාගෙන වගා කිරීම වෙනුවෙන් ගයපු බද්දක් තමයි දකපති කියලා කියන්නේ. කියන්නේ රජයේ වැව්වල ජලය ලබාගෙන වගා කිරීම වෙනුවෙන් ගෙවපු බද්දක් තමයි දකපති කියලා කියන්නේ.
බොජකපති කියලා කියන්නේ රජතුමාගේ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් ගෙවපු බද්දර තමයි බොජකපති කියලා කියන්නේ. ඊළඟට මතර මජි බග කියලා තව බද්දක් තියෙනවා. මතර මජි බග කියලා කියන්නේ ඇලමාර්ගවල මත්ස්‍යයන් ඇල්ලීම වෙනුවෙන් අය කරපු බද්දක්. ඔය බදු තුනත් ගොඩක් වෙලාට පේපර් වලට අහනවා. ඒකට මේකේ අහන්නේ හේන් වලින් අය කරපු බදු දෙකක්. ඒකට මේ දකපති බොජකපති වෙන්න බෑ. මේකේ බොජකපති තියෙනවා ඒකත් වෙන්න බෑ. මේකේ දකපති තියෙනවා ඒකත් වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් 25ට උත්තරේ එක වෙන්න ඕනි. කැටි අඩ සහ කෙටු කනබ මේ බදු වර්ග දෙක වලට මතක ඇති. පරාක්‍රම බහු රාජ්‍ය කාලේ තමයි අය කරන්නේ. නිසංක මල් රජතුමා කාලේ මේක ඉවත් කළා දාලා තියෙනවා. 26 වෙනි ප්‍රශ්නේ බලන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හමු වූ සෙල්ලිපියක තුලදර සුමන ලෙස සඳහන්ව ඇත. මෙහි තුලදර යනුවෙන් කවුරුන්ද කියලා අහනවා. තුලදර සුමන කියලා හඳුන්වලා තිනවා. ඔහු කරපු රැකියාව බලන්න මතක තියෙනවා. මීට කලිමුත් මේක මතක් කරා. උත්තරේ දෙක රන් කරුවෙක්. හරි. ඊළඟ 27 වෙනි ප්‍රශ්නය අතීතයේ ශ්‍රී ලංකා ජනතාව වාර්ගික සහජීවනයෙන් කටයුතු කළ බවට නිදසුනක් වන්නේ කුමක්ද කියලා අහනවා. අතීතයේ වාර්ගික සහජීවනය කියන්නේ සියලු දෙනාම සියලු ජාතීන් දෙමළ මුස්ලිම් සිංහල හැමෝම සමගින් කටයුතු කරා කියලා කියන්නේ. ඒකට තමයි සහජීවනය කියලා කියන්නේ. ඒකට නිදසුනක් තමයි අහන්නේ. අපි බලමු මේකේ උත්තර මොනවද කියලා. එක යුක්තිය සැමට සාධාරණ ඉටුවීම, සමාන සමාජ පන්ති අතර පමණක් විවාහ සිදුවීම, අතීත රජවරු වෙනත් රටවල් සමග මිත්‍ර සම්බන්ධතා ඇති කිරීම, අනුරාධපුරයේ දමළ ජාතික භික්ෂුන් කිහිපයක් පදිංචිව සිටි වීදියක් හමු දමළ ජාතික පවුල් කිහිපයක්. ඒතර අනුරාධපුරයේ දමිළ ජාතික පවුල් කිහිපයක් අපිට පදිංචි වෙලා හිටියා කියලා සාධක හමු වෙනවා. අපිට ඒකෙන් පැහැදිලිවම කියන්න පුළුවන් 4 තමයි උත්තරේ. හරි නේද? මොකද මේ ආක්‍රමණ වලින් එහෙම ආපු අය රජවරු ආක්‍රමණිකයන් මැරුවට දැන් අපි හිතමුකෝ එලාර කියලා. එලාරත් එක්ක හිටිය දෙමළ අය ඔක්කොම මැරුවේ නැහැ. දුටුගැමුණු රජතුමා. එලාර මරණයට පත් කරා. හැබැයි අනිත් අය මැරුවේ නැහැ. දැන් විජයබාහු කාලේ වුණත් එහෙම. විජයබාහු රජතුමා දැන් චෝලයෝ ප්‍රධානියෝ මැරුවට අනිත් අය මැරුවේ නැහැ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඔන්න මම ඉස්සෙල්ලා කිව්වා ඔයගොල්ලන්ට මේක මම පොඩ්ඩක් පැහැදිලි කරනවා කියලා. බලන්න මේකේ තියෙනවා අතීත කාලේ මේක විහාරස්ථාන සම්බන්ධ එකක් බලන්න. අන්තේවාසික තේර බානකවරු වසවාසික කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මම ඉස්සෙල්ලා කිව්ව ක්‍රමය මේකට පාවිච්චි කරන්න පුළුවන් 1 2 3 4 කියලා මේ ක්‍රමය ආවොත් බානකවරු කියනක මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා. ඔයාලට මතක ඇති. ත්‍රිපිටකයේ මතකයේ තබාගත භික්ෂුන් වහන්සේලා. එහෙනම් 3ට එන්න ඕනි. ඒ කියලා එන්න ඕනි. බලන්න 3ට එන උත්තර කීයක් තියෙනවා කියලා. මේකෙත් නෑ මේකෙත් නෑ 3 තියෙනවා 4ත් තියෙනවා. එහෙනම් 3 හරි 4 හරි තමයි උත්තරේ වෙන්න ඕනි. අපි බලමු මුලින් ඉඳන්ම අතීත කාලේ අන්තේවාසික කියලා හඳුන්වන්නේ කවුද? බලන්න ඔයාලට මතකද කියලා. අන්තේවාසික කියලා අතීත කාලේ හඳුන්වලා තියෙන්නේ නායක ස්වාමීන් වහන්සේලා යටතේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා හඳුන්වපු නමක් තමයි අන්තේවාසික කියලා කියන්නේ. එහෙනම් C එන්න ඕනේ මුලට. හරි. තේර කියන්නේ කාටද? තේර කියලා කියන්නේ මතක තියාගන්න නායක ස්වාමීන් වහන්සේලා කියන්නේ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ අඳුන්වන නමක් තමයි නායක ස්වාමීන් වහන්සේලා කියලා. බාණකවරු කියන ඔයගොල්ලෝ දන්නවා ත්‍රිපිටකයේ මතකයේ තබාගත් භික්ෂුන් වහන්සේලා හඳුන්වපු නමක්. වසවසික කියලා කියන්නේ වස්වසන ලද භික්ෂුන් වහන්සේලා. හරිද? වසවසික කියන්නේ වස් වාසය කරන කියන එක. වසවසික සහටක කියලා කියන්නේ වස් වාසය කරාම භික්ෂුවට පූජා කරන චීවරයට කියන නමක්. එහෙනම් මේකේ B එනවා. එහෙනම් CD AB කියලා එන්න ඕනේ නම් උත්තරේ 4. මෙතන පැහැදිලි වෙන්නේ නැති කියලා මේක හොඳට මතක තියාගන්න. 29 වෙනි ප්‍රශ්නේ බලන්න. නවවන සියවසේ ලියුණු සෙල්ලිපිවල එක්තැන් සමී යන යෙදුම යොදා තිබෙන්නේ. එක්තැන් සමී කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා තමයි මේකෙන් අහන්නේ. බලන්න ප්‍රශ්න විධායක හැඳින්වීමට පමණයි, විවස්ථාදායක හැඳින්වීමට පමණයි, විධායක හා විවස්ථාදායක හැඳින්වීමටයි. එක්තැන් සමියෙන් ආ කියන එකෙන් සඳහන් කරන්නේ මතක තියාගන්න එක්තැන් සමයකින් හඳුන්වන්නේ විධායක සහ ව්‍යවස්ථාදායකය. රාජ්‍යයක් කියලා කියන්නේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන එක. මොකද්ද ව්‍යවස්ථාදායක කියලා කියන්නේ? රටේ නීති සම්පාදනය කරන ස්ථානය තමයි ව්‍යවස්ථාදායක කියලා කියන්නේ. විධායක කියන්නේ නීති ක්‍රියාත්මක කරන ස්ථානය. අධිකරණය කියලා කියන්නේ නීතිය කඩ කරන අයට දඬුවම් පමුණුන ස්ථානය. එහෙනම් මේකේ උත්තරය මතක තියාගන්න 3 කියලා. ඉතින් මේ පාඩම මම පැහැදිලි කරලා තිනවා. ඔයගොල්ලෝ මේ පාඩම පිළිබඳ අවබෝධයක් නැත්නම් අවශ්‍ය නම් channel එකේ playlist එකෙන් බලන්න අදාළ පාඩමේ කොටස. ඒතර ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. අපි 30 වෙනි ප්‍රශ්නයට යන්. සොරබොර වැව ටැම්ලිපියේ විස්තර කර තිබෙන සිද්ධියක් වන්නේ කුමක්ද කියලා අහනවා. සොරබොර වැව මහියංගනේ තියෙන්නේ. සොරබොර වැව අවට පවතින නිලධාරීන් පිළිබඳව හෝපිටිගම වෙළඳ පොලේ සිදු වෙනදාම මේ සොරබොර වැව ලිපිය, බදුලු ටැම් ලිපිය, හෝපිටිගම ලිපිය කියලා නම් ගොඩක් තියෙනවා. ඉතින් සෙල්ලිපි වලට නම් තියෙන හැටි ඔයගොල්ලෝ දන්නවා. සෙල්ලිපිය නමක් නැහැ. ඒ සෙල්ලිපියේ තියෙන ප්‍රදේශය අනුව තමයි ඒවා හඳුන්වන්නේ. බදුලු ටැම් ලිපිය කියන්නේ දැන් වර්තමානයේ බදුල්ලේ තියෙන නිසා. හරි. එතකොට ඉතින් මේකේ සොරබර ටැම් ලිපිය විස්තර කර තිබෙන්නේ හෝපිටිගම වෙළඳ පොලේ සිදු වෙළඳාම් පිළිබඳවයි. එහෙනම්
උත්තරේ 2 මට ඉක්මනින් කතා කරන්න නැත්නම් මේක ඔයාලට වීඩියෝ කිප් ප්‍රමාණයත් වැඩි වෙන නිසා ත්‍රිපිටක ධර්මයට වැඩි විස්තර සහිතව අටුවා රචනා කළ බුද්ධඝෝෂ හිමියන් අධ්‍යයන කටයුතු කළේ ජේතවනාරාම මහා විහාරයේ නාග විහාරයේ කැලණි විහාරයේ කියන කැලණි විහාරයට අතීතයක් සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුවට දක්වාම යන්නේ නැහැ. ඒ නිසා 31 වෙනි ප්‍රශ්නෙට උත්තරයට අපිට ගන්න පුළුවන් මහා විහාරය තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ වැඩ වාසය කරේ. ඉතින් දකුණු ඉන්දිය භික්ෂුවක් තමයි බුද්ධඝෝෂ කියලා කියන්නේ. අටුවා කියන්නේ අටුවා ග්‍රන්ථ වැඩියෙන්ම රචනා කරපු භික්ෂුව තමයි අනුරාධපුරයේ වාසය කරපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ. හරි මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. සමන්ත පාස්වාදිකාව එහෙම රචනා කරන්නේ. වහන්සේ එතකොට ඊළඟට 32 බලන්න පොහොය දින වෙළඳාමේ නිරත වූහොත් මහියංගන විහාරය සඳහා අවශ්‍ය තෙල් ලබා දී යුතු බව දැක්වෙන්නේ. තෙල් ලිපිය තමයි අහන්නේ. ඒතර පොහොය දාට වෙළඳාම් කිරීම තහනම් මේක කැඩුවොත් කවුරුහරි මේ නීතිය ඔහුට තෙල් දඩයක් ගෙවන්න කියලා තියෙනවා. එහෙම සඳහන් වෙන සෙල් ලිපිය තමයි සොරබොර වැව ටැම් ලිපිය. එහෙම නැත්නම් බදුළු ටැම් ලිපිය, හෝපිටිගම ටැම් ලිපිය කියන්නේ ඒකට. හරි. එහෙනම් උත්තරේ 2. බලන්න 33 වෙනි ප්‍රශ්නේ අධ්‍යාපනය ලබා දීම හා ලබා ගැනීමේදී පැරණි සමාජයේ පැවති හැඟීම් නිරූපණය වෙන මූලාශ්‍රයක් නාගෙන අධ්‍යාපනයේ ස්වභාවය විස්තර කරන මූලාශ්‍රයක් තමයි ලෝකෝපකාරී කියන මූලාශ්‍රය වලට මතක ඇති. අර අධ්‍යාපනයේ නැති එක්කෙනා කැලෑ මලක් වගේ සුවඳ නැති කැලෑ මලක් වගේ සමවේ කියලා එහෙම තිබ්බ වලට මතක ඇති. එතකොට ලෝකෝපකාරය තමයි තියෙන්නේ මේක රචනා කරන රණස්කල්ලි හිමියෝ. හරි එහෙනම් ලෝකෝපකාරය 33ට උත්තරේ 3. 34 බාන්න අණ්ඩාදිපුරේ සහ එහි අවට ප්‍රදේශවල දරුණු උණ රෝගයක් පැතිර ගියා. අපි ඒක ඉස්සෙල්ලත් කතා කරා. ඒ අයට ප්‍රතිකාර කිරීමට රෝහලක් හදන්නේ කවුද කියලා අහන්නේ. අපිට 34ට එහෙනම් උත්තරේ ගන්න පුළුවන්. බලන්න මෙන්න 3ට තියෙනවා 4න කාශ්‍යප රජතුමා. ඉතින් මම කතා කරපු දේවල් ආය කතා කරන්නේ නැහැ ගොඩක්. නමුත් මතක් කරගන්න මේක ආය දාලා තියෙන එකයි තනි තනියම 4න කාශ්‍යප රජතුමා තමයි එතකොට උණ රෝගයේ විශේෂ අනුරාධපුරයේ ඇතිවිච්ච විශේෂ උණ රෝගයක් සඳහා රෝහල දුක් පාලකයා සමනල කන්ද ආදම්ගේ කන්ද නමින් හඳුන්වලා වන්දනා කරපු පුජ්‍යලයා තමයි කවුද කියලා අහන්නේ. මේක අහලා තියෙන දමිළ ජාතිකයා මුස්ලිම්වරු තමයි ආදම් කන්ද කියලා වන්දනා කරන්නට යෙදුනේ. 36 භික්ෂුන් වහන්සේලා වාසය කිරීමට අලුතෙන් ආදිය ඉලුක්කාදිය සෙවිලි කොට සාදල් ලද වරිච්චි නිවාස හැඳින්වූ නම කුමක්ද කියලා අහන්නේ. මුල් කාලේ භික්ෂුන්ට ලෙන් පූජා කරා. පස්සේ කාලේදී හැමතැනම ලෙන් නැති හින්දා පන්නිලුක් වගේ දේවල් භාවිතා කරලා නිවාස හැදුවා. ඉතින් ඒවා හඳුන්වනවා පන්සල් කියලා. පණ්ඩලින් සෙවිලි කළ ලද ශාලාවට තමයි පන්සල් කියලා කියන්නේ. එහෙනම් උත්තරේ 36ට 2 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස රැය සෙල්ලිපි වල සභාව කියලා හඳුන්වලා තියෙනවා. සභාව කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. මේක ගොඩක් ප්‍රශ්න වලට අහනවා මේ පාඩමේ මතක තියාගන්න. සභාව කියලා කියන්නේ මෙන්න 2ට උත්තරේ තියෙනවා. සභාව කියලා කියන්නේ විධායක හඳුන්වපු නම. හරි. ඊළඟට 38 දකුණු ඉන්දිය කුලිහිය වායන්ගේ සහාය පැතුූ පැරණතම ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ලංකාවේ රාජ්‍ය බලය ලබා ගන්න මුලින්ම දකුණු ඉන්දියානුවන්ගේ සහාය පැතුූ පාලකයා තමයි ඉලනාග රජතුමා. එහෙනම් 38ට උත්තරේ 3 කියලා අපිට ගන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නේ බලන්න. පැරණි බෞද්ධ ආරාමවල නායක ස්වාමීන් වහන්සේලා යටතේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා හැඳින්වුව නම. මම මුලින්මුත් මේක ඔයගොල්ලන්ට කිව්වා. පැරණි භික්ෂුන් වහන්සේ කියන්නේ නායක ස්වාමීන් වහන්සේලා යටතේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා හඳුන්වපු නම තමයි අන්තේවාසික කියලා. පරමුඛ කියලා කියන්නේ වැව් පද්ධතියක් පාලනය කරපු පුජ්‍යලයා. 40 වෙනි ප්‍රශ්නය. තිලෝක සුන්දරී නම් කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගත් රජතුමා තමයි පළවෙනි විජය බහුරත්තුමා. දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ අශෝක රජු සමග සම්බන්ධතා පැවැත්තුවා. පස්වන මහින්ද කියලා කියන්නේ අනුරාධපුරගේ අවසාන පාලකයා. කාශ්‍යප කියලා කියන්නේ සීගිරිය නිර්මාණය කරපු පාලකයා. 41 වෙනි ප්‍රශ්නේ බලන්න. අහසින් වැටෙන එක දී බිඳක්වත් බිඳක්වත් ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදී යුතුයි. මේක ඉතින් එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. අහසින් වැටෙන එක දී බිඳක්වත් ලෝකෝපකාරකින් තොරව මහ මුදුට යවන්න එපා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශ කරන්නේ පළවෙනි පරාක්‍රම බහු රජතුමා. මේ පරාක්‍රම බහු රජවරුන් ගැන ගොඩක් ප්‍රශ්න අහනවා. ඒක මතක තියාගන්න. දෙවන පරාක්‍රම බහු රජතුමා තමයි දඹදිව යුගයේ හිටියේ. ඔයාලට මතක ඇති. කාලිංග මාර්ග පරාජයට පත් කරනවා. චන්ද්‍රබානුගේ ආක්‍රමණ දෙකක් පරාජයට පත් කරනවා. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලත් මේ රජතුමා හඳුන්වනවා. මේ රජතුමා ලිව්ව පොතක් ඔයාලට මතක ඇති කෞසිලුමන කියලා. මම ඉක්මනින් කතා කරනවා. හරි. 42 ඉසිගිරි නම් යාපනයේ අර්ධද්වීපේ පාලනය කරපු පාලකයා විසින් ඉදිකරන ලද කියවෙන විහාරය තමයි ඉස්සරත් මම මතක් කරා පියංගුතිස්ස විහාරය. 43 අප මෙතුවක් දෙන අවුත් වත්නිමියන් වදාළ එක්තැන් සමයෙන් යනුවෙන් දැක්වෙන්නේ කුමන සෙල්ලිපියද කියලා අහනවා. මෙහෙම තොරතුරක් ඔයාලට තිබ්බා. මතක ඇති මම මේක දාලා තියෙන පාඩම පොඩ්ඩක් අවබෝධ කර ගැනීම සඳහා
43ට බුද්ධන් හිල සෙල්ලිපිය තමයි මෙහෙම එකක් සඳහන් වුණේ. ආයෙ මේකෙන් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් ගල්පොත සෙල්ලිපිය ගැන. ගල්පොත සෙල්ලිපිය කියලා කියන්නේ ලංකාවේ විශාලතම සෙල්ලිපිය. නිශ්ශංකමල් රත්තුමා විසින් තමයි මේක කරලා තියෙන්නේ. සංගම විහාර ලිපිය නම් මතක තියාගන්න ගජබාහු සහ පාර්ලිමේන්තු පරාක්‍රම බාහු රජු අතර ඇති කරගත්ත එකඟතාවයක් තමයි මේ සංගම විහාර ලිපියේ තියෙන්නේ. ගොඩවායේ තියෙනවා අතීතයේ පැරණි වෙළඳ පොළ පැරණි ධාන්‍ය ගබඩාව පිළිබඳ තමයි තොරතුරු සඳහන් වෙන්නේ. 34 වෙනි බලන්න 44 වෙනි ප්‍රශ්නය වසභ රජුගේ කාලයේදී ඉසිගිරි නම් ඇමතිවරයා නාගදීපයේදී ඉදිකළ විහාරයක ආය දාලා තිනවා පියංගුතිස්ස. හරි. මිරිස වැඩි ඉදි කරන්නේ ඔයගොල්ලෝ දන්නවා. රුවන්වැලි සෑය දෙකම ඉදි කරන්නේ දුටුගැමුණු රජතුමා තූපාරාමය දේවානම්පියස්ස කාලේ. දානේ පූජා කිරීමේදී ගැටලුවක් ඇති වුණොත් ඒ විසඳීමට දසගම් නැත්තම් පෙනී සිටු කියලා සඳහන් වෙන්නේ ශිලාලේඛනය තමයි කළුදිය පොකුණ ශිලාලේඛනය. අලුතින් ගිනිතබා ගත් හේනක් නවදෙල් හේනක් නමින් හඳුන්වනවා. එහෙම හඳුන්වන කෘතිය තමයි කොමක්ද කියලා අහන්නේ. එහෙම හඳුන්ලා තියෙන කෘතිය මේ වගේ ප්‍රශ්න නම් අහනවා අඩුයි. මෙහෙම එකක් සඳහන් වෙනවා. මෙන්න මේ මූලාශ්‍රයේ සද්ධර්ම රත්නාවලි සඳහන් වෙලා තියෙනවා. යබිනිමවරුන්ගේ අවශ්‍යතාවය සඳහා තිඹිරිගිය යන නමින් හඳුන්වන මාතෘ නිවාසී දිකළ රජතුමා කවුද කියලා තමයි අහන්නේ. මේක අපිට උත්තරේ ගන්න පුළුවන් 47ට උපතිස්ස රජතුමා තමයි මෙහිම රෝලක් හැදුවාට මතක ඇති පසවන්ති නාමශාලා කියලා. 48 වෙනි ප්‍රශ්නේ පැරණි අරාබි භූගෝල විද්‍යා ග්‍රන්ථයක් වෙන කිතබල් මස්ලික් මමාලික් කෘතියේ මම මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලත් කිව්වා කෘතියේ ශ්‍රී ලංකාව හඳුන්වන ඇති නාම කුමක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේක හරිය ලේසි. මේකට උත්තරේ අපිට ගන්න පුළුවන් සරන්ඩිප් කියලා. 2 අන්න කරුණු 3ක් තියෙනවා. චීනය සමග සම්බන්ධතා පැවැත්වීම අසල්වැසි රටවල් සමග ව්‍යුහ සම්බන්ධතා ඇති කර ගැනීම පොළොන්නරු දළදා මාලිගාවේ ආරක්ෂාවට වේලක්කාර හමුදාව පත් කිරීම එය සිද්ධිවලට අදාළ රජවරු පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා. මේක හරිය ලේසි. වේලක්කාර හමුදාව යොදවන්නේ විජයබාහු රජතුමා. ඒතර එහෙම මේකෙත් 1 2 3 කියලා දාලා ඕනනම් කරුණු 3ට දන්නේ නැහැ ලියන්න. 3ට එනනම් අනිවාර්යෙන් විජයබාහු කියලා එන්න ඕනේ. අන්න විජයබාහු රජතුමා එන උත්තර කීයක් තියෙනවා කියලා මේකෙත් නැහැ මේකෙත් නැහැ 3. මම හිතන්නේ 49ට උත්තරේ වෙන්න ඕනි 3. හරිද? බලන්න පළවෙනි කරුණ ටික බලමු. චීනය සමග සම්බන්ධතා පැවැත්වීම 6 වෙනි අක්බර් රජතුමානි. හරි. අසල්වැසි රටවල් සමග ව්‍යුහ සම්බන්ධතා ඇති කර ගැනීම පළවෙනි විජයබාහු එකත් හරි. එහෙනම් දෙකටම විජයබාහු වෙනම් උත්තරේ අනිවාර්යයෙන්ම 3. හරි. අවසාන ප්‍රශ්නේ බලන්න. මේ විදිහට යා කරන්න තියෙන මම මේ ක්‍රමය ඔයගොල්ලෝ ඉස්සෙල්ලත් කියලා දුන්නා. එහෙනම් රතු කැට දිවයින හේන් ගොවිතැන නවදැලි හේන දඬුවැට හේන් වලින් අය කළ බත් දෙකි කියලා තියෙනවා. ඉතින් මේකේ අපිට නිවැරදි උත්තරේ බලමු අපි. රතු කැට දිවයින කියලා අපිට ගන්න පුළුවන් මේකේ ගැලපෙන එක ලංකාව හඳුන්වන්න පුළුවන්. හේන් ගොවිතැන කියන එකට අපිට යා කරන්න පුළුවන් ගොඩ ගොවිතැන. නවදැලි හේනක් කියලා කියන්නේ සද්ධර්ම රත්නාවලියේ දඬුවැට ලීවැට. ඒ කියන්නේ දඬුවැටක් කියලා කියන්නේ ආරක්ෂාවට හේන් වල ආරක්ෂාවට හදපු එකක්. හේන් වලින් අය කළ බද්දක් තමයි DK2 කනප කියලා කියන්නේ. මෙහෙම ප්‍රශ්න අහනවා වලු. නමුත් මේ වගේ කරුණු අහනවා. ඒ නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 4. මම ඔන්න ප්‍රශ්න 50ක් කතා කරා. මේ වීඩියෝ එකකින් ප්‍රමාණය වැඩි වෙන නිසා තවත් ප්‍රශ්න තියෙනවා. මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් ඉතින් ටික කතා කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහස් පළ කරලා තියන්න. ඒ වගේම ඊළඟ වීඩියෝත් බලන්න කියලා ඔයාලට මතක් කරනවා.